ශ්‍රී ලංකා අනුරපුර මහා නිකායේ අපේ ශ්‍රී ධර්මරක්ෂක පාසලේ අනුනායක පුරන්දර මහරගම්සී පඤ්ඤාතිකාරාමයේ ඒ වගේම තවත් ව්‍යාපසන ගණනාවක අධිපතිත්වයේ දරන ශ්‍රී ප්‍රඥානන්ද පරිවේනාධිපති ශ්‍රී ධර්මරක්ෂක වාසාලංකාර අනුවිද්‍යක අපේ ගෞරවනීය වටගෙදර ශාස්ත්‍රපති විමල බුද්ධ නායක ස්වාමීන් වහන්සේ समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से कठिनदानं दत्वान संघे गुणवरुत्तमे इतो दिनसे महाकप्पे नाभिजानामि दुर्गतिं अट्टरसन्नं कप्पानं देवलोके रमामहं चतुर्थिसत्पत्युं देहिन्दो देवराज्यमकारें देववे उपपश्यामि देवे वापि च मानुषे अन्यं गतिं न जानामि कठिनदानस्सिदं परं द्वे कुले उपपञ्चामि कत्तियेवापि ब्राह्मणे अन्यं कुलं न जानामि कठिनदानं सिदं फलम् आरभते आरभते चक्रवर्ती सिरिं लभेति පින්වත්නි අද මේ සදහත් පින්නතුන් වටිනාම පින්කමක් වාර්ෂික කටින පූජාවේ පින්කම ලෝකයේ සහ රටේ පවතින මේ වසංගත රෝගී තත්ත්වය නිසා විශාල විදියට බලාපොරොත්තු වෙච්ච පින්කම යථා ලාභ සන්තෝෂේ යථා බල සන්තෝෂේ යථා සෞඛ්‍ය සන්තෝෂේ ලැබෙන විදියට සතුටු වෙන්න පොරුදු බෞද්ධ ජනතාව හැකි විදියට තමන්ගේ බලපුලුවන්කාරකම ශක්තියම වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න අපි කාලයම දේශයම අවස්ථාවේ හැටියට සතුටු වෙන්න පුළුවන් විදියට යථා සෞඛ්‍ය ඒතර අපිට මේ අවස්ථාව අපි හිතන විදියටම වැඩ කරන්න බෑ ලෝකයේ ගැන රට ගැන සමාජය ගැන පරිසරය ගැන මේ රෝගී තත්ත්වයන් ගැන සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය ආරක්ෂක නීති රීති පිළිපදින කාර්ය රැකවරණය ආරක්ෂාව ඇති වෙන විදියට මේ පින්කම් අංග සම්පූර්ණ කුසලයක් විදියට සිද්ධ කරා මූලික අංග එකක්වත් වෙනස් කරේ නැතුව මූලික අංග සියල්ලම ඉතාමත් පවත්වාගෙන යන කටින පින්කම් සිද්ධ කරලා දැන් මේ වෙලාවේ සුපුරුදු පරිදි ඒ පින්කමේ ආනිසංස
ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අඩුම ගන්න මේ පින්කමේ දායකත්වයේ දරන පින්වතුන්ටවත් විදේශයේ ඉඳලා ගෙන්න මේකට සහභාගී වෙන්න බැරි වුණා. මොකද මේ පින්වතුන් දෙහි ඉඳගෙන මේ අවස්ථාව දැකලා අහලා හිතලා සතුටුපත් වෙනවා. ඒ පින්වතුන්ගේ සියලු වීර්යයන් වරපැන ඒ වගේම ඒ අනුව ඒගේ කැපකිරීම තියෙනවා මේ පින්කමට. ඉතින් ඒක නිසා කල්පනා කරන්නට අද දවසේ මේ කටින චීවර පූජාව කටින චීවර පූජාව කියන එක ආකාශ ඕතර විව සදේශෝ මාතවන්ති විඤ්ඤාපිතෝ නවට්ටති. අපි කටින පෙරහැර යන්නේ නැහැ. බොහෝ දුරටම එළි වේගන යන වෙලාවේ තමයි කටින පෙරහැර යන්නේ. අපේ සම්ප්‍රදාය ඒකයි. එළි වේගන යන වෙලාවේ මිනිස්සු නිින්දට ගිහිල්ලා නිින්ද අවස්ථා කීපයක් නාන්ද අවස්ථාව, තුරී අවස්ථාව, සුෂුප්ත අවස්ථාව, ජාගර අවස්ථාව, ස්වප්න අවස්ථාව නිින්දට ගිහිල්ලා නිින්ද යාගරේ වෙලාව ඒ අවස්ථාව ඒකාන්තකේ නිින්ද යාගරේනකොට ඒකාන්තකේ හීන පේනවා උදේ පාන්දර අවදි වෙගෙන යනකොට තියෙන පේනවා ස්වප්න අවස්ථාව නිින්ද නොනිින්දත් අතර තුරී අවස්ථාව ඒ වගේම අදම නිින්ද සුෂුප්ත අවස්ථාව සුෂුප්ත අවස්ථාවේ තදම තද නිින්ද තියෙනවා. ඒ වගේම අපි දන්නේ නැහැ අපි කොහේ ඉන්නවද අපි මොකක් කරනවද කියලා ඒ තරම් අපි මේ ලෝකයෙන් බැහැර වෙලා ඉන්න අවස්ථාව. අවුරුදු වේගන එන ජාගර අවස්ථාව. නෙළුම් බඩ උදේ පාන්දර කිර පාට එනකොට පිපිගෙන එනවා වගේ අපි නැවත අවුරුදු වේගන එන අවස්ථාව. ජාගර අවස්ථාව. එතන පෙන්නන්නේ මේ ජාගර අවස්ථාව. අවුරුදු වේගන එන වෙලාවේ මේ කටන වස්ත්‍රයේ කටන ජීවිතේ පූජා කිරීමේ මහ පෙරහැර මේ අවුරුද්දේ පෙරහැරවල් නැති වුණත් වෙන අවුරුදු වල ඒ විශේෂ පූජා සහිතව සාදු කාරණාව සහිත උදේ පාන්දර ඉර පායන්න පෙර මේ එන ගමන බොහෝ දෙනාගේ සිත් සතන් වල කුසල සිතිවිලි ජනිත කරන අවස්ථාව පහළ කරන අවස්ථාව උදේ පාන්දර තමයි අපි අහලා තියෙන යම අහන්න ඕන ඉගෙන ගන්න ඕන කියවන්න ඕන ලියන්න ඕන ඒක කියන්නේ ප්‍රශ්න මූලිකයි කියන. ඒ වගේම හිතේ ගොඩක් අය වැඩේ. උදේ පාන්දර කරන දේ හිතේ සනිටුවක් වෙනවා. උදේ පාන්දර කරන සතර පින්කම ජනතාවගේ හදවත් තුළ සනිටුවක් වන පින්කම බවටපත් වෙනවා. ඉතින් මේ පින්කම බොහෝම විහාරස්ථානයේ ආකාශ ඕතරණීය සදේශෝ අහසේ පහළ වෙච්ච එකක් විදියට තමයි මේකේ සම්භාවනීයත්වය මේකේ ගෞරවය ආරක්ෂා වෙන විදියට තමයි කටන ජීවන රාජ්‍ය විහාරස්ථානයේ වඩම්මවගෙන එන්නේ. හරියට රජ කෙනෙක් වඩම්මවගෙන එනවා වගේ. ඒකයි කටන ජීවන රාජ්‍ය කියන්නේ. රජ කෙනෙක් මහ පිරිවරත් එක්ක යනවා වගේ කටන ජීවනයේ වඩම්මනකොට ජනතාව වශයෙන් පිරියව ඒ කියන්නේ ඒකට සහභාගී වෙන පිරිස වශයෙන් පිරිවර ඒ වගේම ජීවනයේ වශයෙන් පිරිවර පරිවාර පරිස්කාර ඒ කියන්නේ ජීවනයේ පූජා කරන අතර තව පොද පරිස්කාර අපට වේද වර්ග තෙල් වර්ග පොඩි වර්ග ඒ වගේම තව මේ විදිහේ ඇතිරි වර්ග පාවාඩ වගේ ඒ වගේම ඉස්සර පහන් දැරීම සඳහා අවශ්‍ය කරන පහන් තැටි ඒවට දාන පහන් දිර ඒවට දාන තෙල් වර්ග හිසට ගල්වන තෙල් බෙහෙත් ඖෂධීය තෙල් මේ ඔක්කොම දේවල් ඉදල කොස්ස ආදී සෞඛ්‍ය ආරක්ෂක උපකරණ මේ ඔක්කොම දේවල් කටින පින්කමත් එක්ක පන්සලට පූජා කරනවා. ඒකාන්තයෙන් මේක පන්සලකට හිතලා පිටුගෙන හිතලා
ශාසනික හිත ශාසනයේ අලුත් දියුණුවක් දකි. ඒ වගේම සෑම පන්සලකම විශාල වශයෙන් උනන්දු වෙලා කරන මහා පෙරහැරක් විදියට පිළිතුරේ අපේ රටේ ඈත අතීතයේ ඉඳලා ප්‍රධාන පෙරහැරවල් කීපයක් තියෙනවා. ඉස්සෙල්ලාම පිළිතුර දැන් ඒ පෙරහැරවල් අතර ගහ පැරණි ඉතිහාසයක් තියෙන්නේ. දළදා පෙරහැරටත් නෙවෙයි ඒකාරයි. අටිල පෙරහැරටත් නෙවෙයි දේව පෙරහැර. දේව පෙරහැරවල් කියන්නේ වැඩිපුරම පරිම ඉතිහාසයක් තියෙන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන කතරගම පෙරහැර. විෂ්ණු දෙවියන් වෙනුවෙන් පවත්වන ලබන දේවුල පෙරහැර. සමන් දේවතා දෙවියන් වෙනුවෙන් පවත්වන ලබන ඒ සමන් දේවාල පෙරහැර. ඒ වගේම ඊට අමතරව යම් යම් ප්‍රදේශවල නොයෙක් විදිහේ පෙරහැරවල් කරනවා. ඒතර මූලික වශයෙන් පෙරහැරවල පැවැත්වූ දෙවියන් වෙනුවෙන්. නමුත් දන්තදාතුන් වහන්සේ ලංකාවට 30 වර්ෂ 4 වෙනි සියවසේදී කීර්තිශ්‍රී මේඝවර්ණ රජතුමාගේ කාලයේදී දන්තදාතුන් වහන්සේ දන්තකුමරු ඒ මහාලා දෙපළ වඩම්මගෙන ආවට පස්සේ ඒ දන්තදාතුන් වහන්සේ වෙනුවට ඔන්න බෞද්ධ පෙරහැරවල් පටන් ගත්තා. දන්තදාතුන් වහන්සේ වර්ෂයකට වතාවක් වීදි සංචාරය කිරීම. පිළිතුරේ මේකත් ඉන්දියානු සංස්කෘතියෙන් ආපු එකක්. චුල්ලහත්ති පදෝබක සූත්‍රයේ ආදී සමහර සූත්‍රවල සඳහන් වෙනවා. ඒ අවුරුද්දකට වතාවක් වීදි සංචාරය කරන අවස්ථාවක්. එහිදී නොයෙක් ඒවා අවට මේ පෙරහැර බලන්න නරඹන්න එන අයට පළතුරු බෙදා දෙනවා. මේල මුදල් ආදී දේවල් විශ්ිකරණය බදානවා. ඒ පෙරහැරවල බුදුහාමුදුරුවෝගේ කාලේ තිබිච්ච සමහර පෙරහැරවල ආහාර පාන පළතුරු වර්ග පඬුරු කල්ටි මේල මුදල් ආදී දේවල් බලන්න ආපු අයට දෙනවා. එතන ඒකේ පෙරහැර යනවා කියනවා. එහෙම පෙරහැරවල් පිළිබඳ සූත්‍රවල ඔයචුල්ලහත්ති පදෝපමාදී සූත්‍රවල නැත්නම් ඒ වගේ සමහර සූත්‍රවල එහෙම අවස්ථාවල් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒතර ඉන්දියානු සංස්කෘතිය තුළ අපේ ලංකාවට මේ වැදගත් ඒවා සම්ප්‍රාප්ත වෙලා තියෙනවා. ඒ අනුව ලංකාවේ ඔය පෙරහැරවල් පවත්වන දේව පෙරහැරවල් පවත්වගෙන යනකොට ඒකට අපේ රට බෞද්ධ රටක් වශයෙන් දේවවාදී ආගම් වෙනුවට අදේවවාදී ආගම් අපේ රටේ ජනතාව පිළිගත්තට පස්සේ ඒ අනුව ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්තදාතුන් වහන්සේ වෙනුවෙන් පවත්වන පෙරහැර ආරම්භ වූ අතර දන්තදාතුන් වහන්සේ වර්ෂයකට වතාවක් වීථි සංචාරය කිරීම මුල් කරගෙන තමයි මේ පෙරහැර ආරම්භ වෙන්නේ. ඒකවල ඒ දන්තදාතුන් වහන්සේගේ පෙරහැරේ අර දේව පෙරහැරවල වල මූලික ලක්ෂණ තාම ශේෂ වෙලා තියෙනවා. දන්තදාතුන් වහන්සේගේ පෙරහැර බලාගෙන ඉන්නකොට අපේ සංස්කෘතිය, අපේ ශිෂ්ටාචාරය, අපේ කලාව, අපේ හැකියාව ඔක්කොම විවිධ රංගන ශිල්ප සංස්කෘතික ආකර්ෂණයක් විදිහට මේ පෙරහැර යන්නේ. අපේ සංස්කෘතික අංග මුළු සංස්කෘතියම ඔපවත් කරනවා දළදා පෙරහැර. අපේ සංස්කෘතිය මොකක්ද කියන එක පෙන්වන්න කරනවා. ඒතර ඒ අනුව ඒ පෙරහැරේ අගට යන දේව පෙරහැර. කතරගම දෙවියන්ගේ පෙරහැර, විෂ්ණු දෙවියන්ගේ පෙරහැර, සමන් දෙවියන්ගේ පෙරහැර, අනුමත වගේ අය ඒ පෙරහැරවල අන්තිම හරියට යනවා. එතකොට දෙවියන්ට කලින් බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේවත්වයේ වෙනුවට බුද්ධත්වය මූලිකත්වය ගන්නවා. බෞද්ධ රටක් වශයෙන් දේවත්වයට අතහැරලා නැහැ. ඒකත් පිටිපස්සෙන් තියෙනවා.
ඒක ඔය වගේ මේ පෙරහැරක ඒක සංකේතවත් කරනවා. ඒතර පින්විතනේ මේ අතරේ සෑම පන්සලකම අවුරුද්දකට වතාවක් පැවැත්වෙන කටින චීවර පූජා පෙරහැර. ඒක සෑම පන්සලකම සෑම ගමකම අරවේ පොදු ජනතාවගේ සහභාගීත්වය පෙරහැර යන්නේ සාම්ප්‍රදායික ශිල්පීය පින්නතු. බෙර ගන්න අය, උඩට ගන්න අය, රබන් උඩ දාන කට්ටිය, වියමන් වියන අය, ආදී ඔක්කොම සාම්ප්‍රදායික කලාකරු. නමුත් මේ කටින පෙරහැරේ සාමාන්‍ය ජනතාව තමයි යන්නේ. ඒ නිසා අපි කවුරුත් පොදුවේ සම්බන්ධ වෙන සහභාගී වෙන අගය කරන අපි කාටත් ලොකු සතුටක් උපදවන පෙරහැර වර්ෂයකට වතාවක් පවත්වන කටින මහ පෙරහැරයි. ඒ කටින මහ පෙරහැරේ වඩම්මන්නේ කටින චීවරය. ඒ කටින චීවරය කියන්නේ ඒකෙන් සංකේතවත් කරන්නේ චීවරයට තියෙන ගෞරවය. චීවර අතර ශ්‍රේෂ්ඨම චීවරයක් වෙන්නේ කටින චීවරයයි. ඒ චීවරයට තියෙන උපහාර ඒ ගෞරවයේ සැලකේ තමයි වෙන්නේ. ඒ ජීවිතේ ඇයිච්චර වටින්නේ. ජීවිතකින් ලැබෙන ප්‍රධානම ඵලය ප්‍රධාන ප්‍රයෝජනෙ වෙන්නේ සීලස ප්‍රතිගාමතා. සීතල නැති කර ගැනීම. උන්නස ප්‍රතිගාමතාය. උණුසුම නැති කිරීම. දානස මතස්ස වාතාවරණ ශරීරක සම්පස්සන ප්‍රතිගාමතා. දානසකේ දෂ්ට කරන මధుරු මගස කියන්නේ දෂ්ට කරන මැස්සු. වාත කියන්නේ මේ ශරීරයේ මේ ශුල්ලක කියන කෙනෙක් ආන්නේ වෙනවා. ශුල්ලක හරියට එක පැත්තකටම දෙකටම ගැදෙනොත් ඒ පැත්ත සීතල වෙලා අනිත් පැත්ත උෂ්ණ වුණාම ශරීරයේ සීතල උෂ්ණ දෙක සමබර වෙන්නේ නැහැ. මම කියන්නේ මේ පැත්තවල පැත්ත ඔක්කොම රිදෙනවා මේ කියලා. ඉතින් මම අහුවා මේ එළිවෙනකම් ෆෑන් එක දාලා දෙලිත් ගහගත්තා. ඔව්. ඒතර ෆෑන් එක කරකවගෙන එළිද දාලා තිබුණේ. ඔව් කරකවගෙන නෙමෙයි. ඒක එක දැනට උලන් වදිනවා. එළිවෙනකම්. අදින් ඉන්දියාවට පස්සේ එක දැනට උලන් වදිනවා. ඉතින් උදේ පාන්දර මේ පැත්ත ඒ වැඩිච්ච හරිය රිදෙනවා. ඒක තමයි අර උලක සමබර වෙන්නේ නැහැ. කරකවගෙන දැම්මම සමබර වෙනවනේ සමහර අයිට නිදා ගන්න බෑ මේ මధుරුවන්ගේ කරදරේ නිසා. මధුරුවන්ගේ ප්‍රේරෙන්න ෆෑන් එක දානවා. ෆෑන් එක දානකොට ඉතින් ඒක විවිධ අසාමාන්‍ය ඒක පොඩක් ප්‍රවේශයක් වෙන්න ඕන. ඒකෙත් විවිධ අසාමාන්‍ය තත්ත්වයන් ඇති වෙනවා. ඒතර වාත කියන්නේ ඒ වගේ හොල්ලන්නේ නැතිවන හානිය. හොල්ලකින් ශරීරයට ඇති වෙනා වූ සමබරතාවය නැති වෙනවා. ඊළඟ ආතම කියන්නේ අවුව. අවුමින් නැති වෙනවා පීඩනය. ඒකත් අවුමින් නැති වෙනවා පීඩනය කියලා කියන්නේ ශරීරයේ හොඳට වහ ගන්න ඕන. ඒක පැත්තකට අවුව වැටිලා ඒ වගේ වුණාම උෂ්ණත්වය වැඩි වෙලා ඒ පැත්තේ අසාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවා. ඒතර ඒ වගේ එක පැත්තක් උෂ්ණ වෙලා එක පැත්තක් ඊතර වුණාම අපිට පේනවා වීදුරුවකට උණු වතුර දානකොට බාල වර්ගයේ වීදුරුවක් වුණා උඩ කොටහක් ගැහෙනවා ඉරට. ඒතර ඒ වගේ සීතල උෂ්ණ දෙක සමබර වෙන්නේ නැහැ. ඒතර ශරීරයත් ඒ වගේ බලපෑම් දෙන භෞතිකයි ශරීරය. ශරීරය භෞතික වස්තුවක්. ඒතර ඒකට සීතල උෂ්ණ දෙකේ බලපෑම තියෙනවා. සීතල පටිඝාත, උන්නත පටිඝාත, ධම්ස, මග්ගස, වාත, ආතප. වාත කියන්නේ වල ධාතු කියන්නේ අවුව. සර්පාදී සතුකේ නැති වෙන හානි සිරිතම සම්පස්සන වියයි ශරීරය ගැටෙන්නේ. සම්පස්සන පටිඝාත. ඊළඟට තමයි මුලින්ම ජීවිතය ආරක්ෂා කර ගැනීම. ඊළඟ හිරිකෝපය. ලැජ්ජාව සහ ඒ ලැජ්ජාව නැති කර ගැනීම. ඒ හිරිකෝපින පටිච්චාදනන්ත ලැජ්ජා සහිත වසා ගැනීම සඳහා. ඒක තමයි ප්‍රයෝජනය. ඒතර කටින ජීවනයේ ලබන ප්‍රයෝජනෙ ඊට වඩා පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා. ඒ ඍතු වලට සම්බන්ධයි.
ඒ මන්ද ගිරිමාන වස්සාන. වස්සානෙන් පස්සේ එන්නේ හේමන්ත ඍතුව. හේමන්ත ඍතුව කියලා කියන්නේ හිම සහිත දේශගුණයක් තියෙන ඍතුවක්. හිම කියන්නේ නිකන් අයිස් වගේ සීතල බවක් ඇති කරන ඒවා. ඒතර හිමාලය කියලා කියන්නේ හිමෙන් වැහිච්ච නිසා හිමාලය කියලා කියනවා. ඒතර ඒ වගේ මේ විදියට මේ කඨින ජීවනය ඉදිරියට එළඹෙනා සීත කාලයේදී ඒ සීතල ඔරොත්තු දෙන විදියට නිර්මාණය වූ ජීවනයක්. ඉතින් අපේ රටේ නම් එහෙම ඕනේ. අපේ රටේ නම් සීතෝෂ්ණ දෙකේදීම එකම ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන් රටක් නේ. ඒ නිසා අපේ රටේදී ඒකෙච්චර බලපාන්නේ නැහැ. නමුත් සමහර රටවල් වලදී මේ සීතල ප්‍රවේශම් වුණේ නැත්නම් මරණයට පවා හේතු වෙනවා. එච්චරම භයානක සීතලක් තියෙනවා. මොකද ඒ රටවල් වල සීතල කාලේ බොහොම කවදද මේ සීතල ඉවර වෙන්නේ කියලා හිතනවා. එච්චරම අමාරුයි. ඒතර ඒ කාලේදී සාමාන්‍ය දුර්වල ශරීර තියෙන අය සීතල වතුර නන්නේ නැහැ. උණු වතුර බොන්නේ. සීතල වතුර බොන්නේ නැහැ. උණු වතුර වගේ යන්තම් රසයට බොන්නේ. ඒතර ඔය වගේ වැඩිමින් පස්සේ ඒ සීතල කියන එක අපිව ලෙඩක ශරීරයේ දුර්වල නම් මරණයට හේතු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒක නිසා හොඳට ශරීරය වහගන්න, ආවරණය කරගන්න. හොඳ එබඳු දෙයකට සුදුසු වස්ත්‍රයක් පූජා කිරීම තමයි කාර්යකින් අපේක්ෂා කරන්නේ. කටින කියන්නේ තද ගොරෝසු කියන වගේ අදහසක් තියෙනවා. ආනිසංස පැතිරුම් දේවල් අර්ථ එනවා. ඒ කියන්නේ පටවීම නජාතු කම්පතේ වචන නබිජ්ජතේ ගන්න. හරියට මහ පොළොව වගේ කම්ප වෙන්නේ නැති. ඒ වගේම වජ්‍ර විදුරු පින වජ්‍ර පර්වතී වගේ කඩන්න පිටින්න බැරි. පිනක් මේකෙන් ලැබෙනවා කියන එක තමයි එතන කියන්නේ. ඒ කියන්නේ පින්නතුනේ මහ පොළොව වගේ ඔරොත්තු දෙනවා. මහ පොළොවට ඕන දෙයක් ඔරොත්තු දෙනවා. මහ පොළොව කම්ප වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ කටිනේකින් ලබන කුසලයක් කම්ප වෙන්නේ නැහැ. වෙන ඕන දෙයකට ඔරොත්තු දෙනවා. වෙන අවිහිද බාධක වලින් අපිව රකින්න ආරක්ෂා කරනවා. ඒ වගේම ඊළඟට මේක අනිත් ඒ වගේ අඩු වෙලා ලෝණු වෙලා නියම වෙලා බෙදලා නැටලා බෙදලා යන්නේ එකක් නෙවෙයි. එක ගණයකටම තියෙනවා. ඒ කියන්නේ වජ්‍රයක් වගේ. විදුරු වජ්‍ර වජ්‍රමය මැනිකක් විදුරු විදක් වගේ. ඒ කියන්නේ ඒක නියමාන්තිනේ වජ්‍ර කියලා කියන්නේ ඒ වගේ. ඒ වගේ මේ කටුනේ ජීවන පූජා කිරීමේ ලබන ආනිසංසය ඒ වගේ නොකැඩෙන නොබිදෙන නොසිදෙන එක. ඒකයි කියන්නේ අර්ථය භෞතික ආනිසංසක් තියෙනවා. අභෞතික අධ්‍යාත්මික ආනිසංසක් තියෙනවා. කටුනේ පූජා කිරීමේ. එතකොට වෙන්නේ ඒ වගේ වස්සාන කාලයෙන් පසුව එළවෙන සීතල කාලයක ඔරොත්තු දෙන විදියට නිර්මාණය කරන ජීවනය. ඒක අතිකින් කටින ජීවනය කියලා කියනවා. ඒතර පින්නතුනේ මේ වගේ පිළිකම පන්සලක එක අවුරුද්දකට එක සැරයක් විතරයි කරන්න පුළුවන්. 10ක පින්නතුන්ට ඒව ලබන භික්ෂුන් වහන්සේලාට දෙකොල්ලටම ආනිසංස ලබා දෙන පිළිකම. අනාමන්තචාර, අසමාදානචාර, යාවදත්ත ජීවනය, ධන භෝජනය, යෝජ ජීවරුප්පන්න. ඒව විස්තර කරන්න යන්නේ නැහැ. කටිනයක් ලබන භික්ෂුවකට ආනිසංස පහක් ලැබෙනවා. ඒ වගේම කටිනයක් ලබන කටිනයක් සිදු කරන දායක කෙනෙකුට එබඳු ආනිසංස ලැබෙනවා. පිළිතුරේ මේ කටිනානිසංස දේශනාව මම ගොඩක් වෙලා අපි බන් කියලාගෙන නැහැ. මොකද මෙතන වෙලාව ගොඩක් කියලා තියෙන නිසා කටිනානිසංස දේශනාව කරන්නේ ඉන්දියාවේ හිමාලය.
සිව්පිරිසි පියාපත් මහරහතන් වහන්සේලා 500 නමක් වඩම්මන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ අනුදැනව දානවා. ආනන්ද හාමුදුරුවෝ නිකන්මයි සිව්පිරිසි පියාපත් චේවර අර්ථ ධර්ම නිරුක්ති පටිපදාන. අර්ථය දන්න අය ධර්මයේ දන්න, හේතුව දන්න, ඵලය දන්න, භාෂාව දන්න, මේ ඔක්කොම දෙව පොදු අදහස ගන්නවා. මේක කරන්නේ මේක මුළු බුදු දහම මුළු සියලුම බුද්ධ දේශනාවේ පොදු අදහස බුදුහාමුදුරු දේශනා කරනවා. අපම වය ධම්ම සංඛාර අපම වෙන සම්පාදනය. මේ ඔක්කොගෙම කියවෙන මතුවෙන පොදු අදහස. සියලුම ධර්මයන් සියලුම සංස්කාර රැසෙන තුලේ අප්‍රමාදීව වැඩ කරන කටයුතු කරන කියන එක. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හරය පොදු අදහස හකුලලා දුන්නා. අර්ථ ධර්ම නිරුක්ති පටිපාන කියන්නේ ඔක්කොගෙම කියවෙන පොදු අදහස මොකක්ද කියලා සමස්තයේ කියන්න උඩට මතුවෙන්නේ මොකක්ද කියලා වටහා ගැනීමයි. ඒතර ඒකට කියන පටිපාන පටිසම්භිද ඥාන බුද්ධ ඥාන ආදි වශයෙන් එකිනෙක පෙන්නන මේක නිකම් මේ දැනුගත්කමක් නැති අය අතර කරපු දේශනාවක් නෙවෙයි. මේ දේශනාව බොහෝ දැනුම හේතුව දන්න, ඵලය දන්න, භාෂාව දන්න වටහා ගැනීමේ නුවණ තියෙන උතුම් මහා සංඝ රත්නය ඉදිරියේ තමයි මේක දේශනා කරන්නේ. මුළු ශාසනයම ගොඩනැගුවේ සිව්පිරිසි පියාපත් මහරහතන් වහන්සේලා පසුබිම් කරලා දැනුගත්තේ නැතුව සම්පත් කුඩියු නැතුව තනක් පවත්වගෙන යන්න බෑ. ආයතනයක් පවත්වගෙන යන්න බෑ. සම්පත් කුඩියු ඉන්නවා. ඒ තමයි මේ හැම එකක්ම මේන්ටේන් කරන්නේ. හැම එකක්ම කල්පනාකරණය කරන්නේ. හැම එකක්ම සලසුන් හදලා පවත්වගෙන යන්නේ සම්පත් කුඩියු. ඒතර ඒ වගේ වෙන්නතුනේ මේ ශාසනයේ ඒබඳු සම්පත් කුඩියු තමයි සිව්පිරිසි පියාපත් මහරහතන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේම ඒ විදිහේ එතදග්ගම් බික්කවේ මම ශ්‍රාවකාන පඤ්ඤවන්තරම් බික්කුණන් එදිදම් සාරිපුත්ත ඉතිමන්තන බික්කුණන් එදිදම් මහා මොග්ගල්ලාන දූතවදන බික්කුණන් එදිදම් මහා කස්සප දෙප්ප චක්කුණන් බික්කුණන් එදිදම් අනුරුද්ධ උච්චා කෝලිකන බික්කුණන් එදිදම් කාල් ගෝසාය පුත්තෝ මන්ජුසරණ බික්කුණන් එදිදම් ලකුණ්ඩක වද්දී ධම්ම කතිකාන බික්කුණින එදිදම් ධම්මදින්න ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුගේම තියෙන හැකියාව ඔළුවට පෙන්නනවා. ඒ ඇයිද මෙච්ච හැකියාව. අන්න ඒ වගේ හැකියාව සහිත බුද්ධිය සහිත ඥානය සහිත අවබෝධය සහිත උතුම් භික්ෂුන් වහන්සේලා පසුබිම් කරගෙනයි මේ ශාසනය පිළිගන්නේ. ඒ නිසා තමයි ශාසනය තවමත් පවතින්නේ. පින්නතුනේ ඒ වගේ මේ කඨිනාංශය තවමත් පවතින්නේ. එදා කඨිනාංශ දේශනාව කරේ ඒබඳු සිව්පිරිසි පියාපත් මහරහතන් වහන්සේලා පසුබිම් කරගෙන. ඒතර ඒ වගේ මේ පිළිතුරු විතර බලන්න හිමාලය නැතුව ඉන්දියාව වදින්න බෑ. සිතුවම් කරන්න බෑ. ඉන්දියාව සිතුවම් කරන් හිමාලය පටන් ගන්නවා. ඉන්දියාව සිතුවම සම්පූර්ණ වෙන්නේ හිමාලය නිසා. හිමාලය නැත්නම් ඉන්දියාව සිටියම අංග සම්පූර්ණ වෙන්නේ. ඒ හිමාලය ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම තියෙන උසම තැන. ප්‍රධාන උසම අපි කියන දේ එවරස් කියලා කියනවා. ඒ අඳුමුදුනට අමතරව තවත් ඒ වගේම අඳුමුදුනක් තියෙන ප්‍රධාන අඳුමුදුන් දෙකක් තියෙනවා. සමහර අඳුමුදුන් තනිකර හිමෙන් වැහිලා. සමහර අඳුමුදුන් එච්චරක් නෙවෙයි. මේක හිමාලය එක පැත්තක්
නේපාලෙට බැහැවුම් වෙනවා. නේපාල හිමාලය. තවත් පැත්තක් සිකිම් වලට බැහැවුම් වෙනවා. සිකිම් හිමාලය. තව පැත්තක් ඇසෑමේට බැහැවුම් වෙනවා. ඇසෑම් හිමාලය. ඒ වගේම ඊළඟට ආර්ය වර්තය කියන එක. ඊළඟට පිළිතුරු මේ හිමාලයේ තියෙනවා ලස්සන විල හතක් තියෙනවා. අනුදත්ත විල, ප්‍රතකාර විල, කර්ණමුණ්ඩ විල, ආදී වශයෙන් චද්දන්ත විල හතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ චද්දන්ත ජාතකයේ දේශනා කරන්නේ චද්දන්ත විල අසුරු කරගෙන. අංකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තීරණය කළා තනිකරම වනවාසී ජීවිතයක් ගත කරනවා කියලා. ඒ අනුව උන්වහන්සේ හිමාලයට වැඩම කරලා හිමාලයේ තියෙන ලස්සන පොකුණක් තමයි මන්දාකිණි විල. ඒ මන්දාකිණි විල අසපට තමයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පිරිනුවම් පාන ගමන වැඩ සිටියේ. මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ශාසනයේ බුදුහාමුදුරුවෝ ළඟට ධර්ම අවබෝධය ලැබපු භික්ෂුවයි. ඒ නිසා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට කියනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට කියනවා අනුබුදු කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියලා. අපේ රටට අනුබුදුවරයා වෙන්නේ මේ මහරහතන් වහන්සේ. ඒ අපිට විතරයි. මුළු ශාසනයේ පුරා අනුබුදුවරයා වශයෙන් සැලකෙන්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. බුදුහාමුදුරුවෝ ළඟට චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබුවේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. පිළිදෙන ওই විදිහට බැලුවෙන් පස්සේ මේ විදිහට මේ හිමාලයේ තියෙනවා ඒක මන්දාකිණි විල අසබඩ අලියතුන්ගේ උපස්ථාන ලැබෙමින් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ වැඩ වාසය කළා. උන්වහන්සේ අවුරුදු 12ක්ම එකම ජීවනය තමයි පරිහරණය කළේ. තුන් සිවුර. ඒක අවුරුදු 12ක් වැඩ වාසය කළ බුදුහාමුදුරුවන්ට කොණ්ඩඤ්ඤ බද්දීවක මහානාම අස්සජි කියන පස්වක දවසක්ගේ බාලම තාපසය තමයි කොණ්ඩඤ්ඤ තාපසය. ඒතකොට බාල මුණාට ඉතින් පහු වෙනකොට උන්වහන්සේ මේ ශාසනයේ ඊටමත් බුද්ධිමත් චිර රාත්‍රඥ එච්චර විතරක් නේ උන්වහන්සේ මේ ශාසනයේ වැඩිමහල්ම භික්ෂුවක් වඩපත් වුණා. ඒතර පින්නේ කොණ්ඩඤ්ඤ බද්දීව වක්ක මහානාම අස්සජි. ඒතර කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අවුරුදු 12 මන්දාකිණි විල ඇසුරු කරගෙන වැඩ වාසය කළා. උන්වහන්සේ ජීවිතය අගතියට ගියාට පස්සේ දැන් බුදුහාමුදුරුවන්ට නම් තබන කොටව අවුරුදු 20ක් වගේ ලාබාල වයසේදී. ඒතර එච්චර ඉඳලා අවුරුදු 12ක් මේ හාමුදුරුවෝ කල්පනා කළා තමන්ට තා කොච්චර කාල වැඩ ඉන්න තියනවද කියලා. තමන්ට තව කොච්චර කාල වැඩ ඉන්න ආයුෂ තියනවද කියලා. ඒතකොට දැනගත්තා තීරණම් පාන්න දැන් ආසන්නයි. කිට්ටු වෙලා. බුදුහාමුදුරුවෝ එන්නකොට වැඩ ඉන්නවා. වැඩ ඉන්න නිසා මහා ප්‍රජාපති බුදුහාමුදුරුවෝගෙන් අවසර අරගෙන පිරිනමන පෑව. සරියුත් මහ රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝගෙන් අවසර අරගෙන ගමට ගිහිලා පිරිනමන පෑව. මොගලන් මහ රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝගෙන් අවසර අරගෙන පිරිනමන පෑව. ඒතර ඒ වගේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙදිම ජීවමාන වැඩ ඉන්නකොටම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අවසර අරගෙන පිරිනමන පෑම සඳහා සූදානම් වුණා. හැබැයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කල්පනා කළා දැන් මම මේ විදිහට එතකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඕම වයසයි. කෙස්සාදී ඔක්කොම ඉදිනා. හැම ශරීරයේ හැම අලියෝගේ හැම වගේ ගොරෝසු. ලොණුවේ මුල්නේ. ලොණුවේ මුල්නේ කැලෑවේ තියෙන පළවැල ආදී දේවල් අලියතුන්ගේ නඩ දෙන දේවල් ඒ සත්තු පරිභෝග කරන දේවල් නෙගෙන නඩ දෙන්නේ. ඒව තමයි දහල් පළඳන්නේ.
ඉතින් ඒක නිසා උන්වහන්සේට මේ හැමේ සතෙකුගේ හැම වගේ ගොරෝසුයි. මොකද අපි මේ හැම ලුණු මුල් භාවිතා කරනෝනේ අපි. ඉතින් මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අවුරුදු 12ක්ම ලුණු මුල් නැතුව දාන වලලා සරි හැමේ එක ඒ පරිසරයට වරුදු දෙන විදිහට හැම සකස් වෙලා තිබුණේ. ඒතර ඒ වගේ හැබැයි වයස නිසා මෙහෙම නැවිලා දෙකට නැවිලා අපි අහලා තියෙනනේ ප්‍රවාහ මාන්ත දශකයේ බාල දශකයේ ක්‍රීඩා දශකයේ ප්‍රවාහ දශකයේ ප්‍රඥා දශකයේ ප්‍රවාහ දශකයේ ප්‍රවාහ දශකයේ ඊළඟ මෝහ දශකයේ සයන දශකයේ මෘත්‍යු දශකයේ අපේ ජීවිතේ දෙදලා තියෙනවා අවුරුදු 10 100ක් ඉන්නකොට කෙනෙකුට එහෙම නැත්නම් 60ක් ඉන්නකොට ඉතින් 10ක් අවු වෙන්නේ නැහැ. අවුරුදු 4-5 ඉතින් ඒ දශක පව් වෙනවා. ඒතර ප්‍රවාහක කියන්නේ අටසකයේ ඉස්සරහට පොඩි නැමීමක් ඇති වෙනවා ප්‍රවාහක. ඒතර තවත් එහාට යනකොට ඊළඟට සල්ලි ප්‍රවාහ කියන්නේ තවත් ඉස්සරහට යනවා. ඒ කියන්නේ පුදු බවට වගේ පත් වෙනවා. අර්ථයකට නියමයක් ඇති වෙනවා. ඒතර කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මේ වගේ සිවුරක් හොදරම දැන් අපල දුබල වෙලා. ශරීරයත් අපල දුබල වෙලා. ශරීරයේ ඍජු බව නැතුව පාක් බව ඇති වෙනවා. ඒතර කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කල්පනා කළා දැන් අලුත් පිරිසක් මේ බුදුහාමුදුරුවෝ අවට වැඩේ ඉන්නේ. අලුත් පිරිසක් ඉන්නේ. අලුත් නවකයෝ නෙමෙයි. ඒ කෙනෙක් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අවුරුදු 12කින්ම දැකලා නැහැ. ඉතින් ඒක නිසා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කල්පනා කරලා දැන් මම මෙහෙම ගියොත් හොඳටම වයසට ගිහිල්ලා හැම රැළි වෙලා ගොරෝසු වෙලා සිවුර බොහොම දුරු වර්ණ වෙලා ඉස්සර ඔක්කොම සුදු වෙලා දත් ඔක්කොම සමඩ වැටිලා මෙහෙම යනකොට හමාර බුදුහාමුදුරුවෝ ඉන්න අය දොස් කියයි. තාත්තෙකුට ලයින් නැතුව මෙච්චර වයසට ගිහලා මේ තැන ගස්සේ කොහෙද රිංගන්නේ කියලා. නින්දා පහස් කරලා. දොස් කියයි. ඒ මොනද ගොඩක් ඒ අය පෞසිත වෙනවා. ඒකට කියන්නේ ආර්ය උපවාදය කියලා. ආර්ය උපවාදය බරපතලම අකුසලයි. රහතන් වහන්සේ කෙනෙකුට නින්දා පහස කරාම උපවාද කරාම එයාට නිවන් දකින්න රහත් වෙන්න නිර්වාණ අවබෝධයේ වාසනාව දිනුනොත් ඒක නැති වෙලා යනවා. එච්චර බලපතලයි. රහතන් වහන්සේ නමකට බැරි වෙලාවත් ආර්ය උපවාදයේ කළොත් උන්වහන්සේ වැඩපු දිශාවට වැදගෙන ස්වාමීන් වහන්සේ කියවුණු වචන වලට මට සමාව ලබා දෙන්න කියලා ඉල්ලනවා. සමා කර ගන්නවා. උන්වහන්සේ පිරිනොම් පාලන පිරිනොම් පාල ආදාහනය කරපු දැනට ගිහිල්ලා ඔක්කොටිකෝ ඉඳගෙන වැදගෙන කියනවා ස්වාමීන් මම දැනට ආර්ය උපවාදයක් කරා මට ඒකට සමාව දෙන්න කියලා. නැත්නම් උන්වහන්සේට රහත් වෙන්න වාසනාව දිනුනොත් ඒක ඇහිලෙනවා. ආර්ය උපවාදයේ කියන කෙච්චර දරුවා. ඒක නිසා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කල්පනා කරා දැන් මම මේ විදියට මේ හොඳටම අපල දුබල වෙලා වයසට ගිහිල්ලා ඇඟ රැලි වැටලා පුදු වෙලා යනකොට මිනිස්සු එකේකව කියන්නේ තියෙනවා. අවුරුදු 12කින්ම ධර්මය අඳුරන්නේ නැහැනේ කාටි අලුත් අය ඉන්නේ. එක එකේව කියලා පව් සිද්ධ කරගන්නවා. ඒ නිසා මම එහෙම යන්නේ නැතුව එතනත් හොඳට කිසි කෙනෙකුට පවක් සිදු කරගන්න හේතු නොවන විදිහට යන්න ඕන කියලා තමන්ගේ විශ්වාසී ඒ මහලු ස්වරූපය අත්හැරලා මොකද තරුණ ස්වරූපයකින් යුක්තව උන්වහන්සේ බුදුහාමුදුරුවෝට ගියා පිරිනමන පාන අවසර ගන්න. මේ විදිහට මේ කෙනෙක් අඳුරන්නේ නැතුණාට ඒක හාමුදුරුවෝක් ඉන්නව අඳුරම කවුද වෙන්නේ කියලා. ඒ හාමුදුරුවෝ වංගීස හාමුදුරුවෝ වංගීස හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගේ අවසර ඉල්ලනවා. ස්වාමීනි මම මේ අර ඈත ඉන්න හාමුදුරුවෝ මේ පිරිසට හඳුන්වලා දෙන්න මට අවසර දෙනවා කියලා.
බුදුරජාණන් මොකද මේ එන පිරිස මේ ඉතින් ඉන්න පිරිස දන්නේ නැහැ ඒ ඉතින් කොණ්ඩඤ්ඤ හාමුදුරු වෙන. නමුත් වංගීස හාමුදුරු වංගීස බමුණනේ කලින් අර මේ ඔළුවට තට්ටු කරලා කොයිද බුදුලි කියලා කියන මන්ත්‍රයත් වෙච්ච බමුණනේ. ඉතින් යානේ මහණුනි බුදුහාමුදුරන් රහත් වෙනවා. මහණුලා රහත් වුණා. ඊට පස්සේ මම මට ඒකට අවසර දෙනවා කියලා කිව්වා. දුන්න අවසර. මොකද මේ කොණ්ඩඤ්ඤ හාමුදුරු වෙන කියලා දෙන්න බෑ මේ අලුතෙන් මේ එකතු වෙච්ච පිරිස. ඉතින් ඒක වංගීස හාමුදුරු කොණ්ඩඤ්ඤ හාමුදුරු වගේ වටිනාකම උන්වහන්සේගේ අනුබෝධ භාවයේ පිළිබඳව ගාථාවලින් අර මහසෙන ගමැද්ද බුදුහාමුදුරු ඉදිරියේ දේශනා කරා. ඉතින් ඒක නිසා ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරු පිළිබඳව හඳුන්වා දීමක් කරා. ඉතින් උන්වහන්සේ මන්දාකිණි විල ඇසුරු කරගෙන තමයි අවුරුදු 12ක් වැඩ ඉඳලා ඊට පස්සේ ආපහු මන්දාකිණි විල ළඟට ගිහිල්ලා උන්වහන්සේ පිරිනොම් පෑවා. පිළිතුර ඒ අනුව බැලුවෙන් පස්සේ ඔය වගේ ලස්සන විල් තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කඩනාංශන දේශනාව ඇයි මේ හිමාලය වගේ තැනක් තෝරගත්තේ? අනුතත්ත විල වගේ සුන්දර තැනක් ඇයි තෝරගත්තේ? මේකේ මොන හරි තේරුමක් තියනවද? අදහසක් තියනවද? ඔව්. මේකේ තේරුමක් තියෙනවා. මේකේ අදහසක් තියෙනවා. හිමාලයේ තියෙන මේ අනුතත්ත විල කියන්නේ කවදාවත් ඉවේලියක් ඍජුව මේ විලට වැටෙන්නේ නැහැ. පර්වත මුදුන් වලට වර්ෂාව හම්බුණා. ඒ රෝඩගෙන එන දෙජලය තමයි අනුතත්ත විලේ තියෙන්නේ. අනුතත්ත විලේ ජලය කවදාවත් උණුසුම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා පින්නදී පොඩි විගල තියෙනවා. පොඩි විගල ගියාම අපිට ඔය තියෙන ගල යට පෑන් පොකුරක් තියෙනවා. දිගුලාකට ගියාම මහත වීදිය නගිනකොට පෑන් පොකුර දෙකක් තියෙනවා. ඒක අතීතයේ දැන්වලේ ඒ කාලවල ඉඳලා ඉන්නේ ඒවා. ඒතර ඒ වගේ මේ අනුතත්ත විලි දැන් අරවයි මේ පෑන් පොකුර අච්චර උෂ්ණ කලාපවල වුණා. දැන් පොඩි විගල මේ උෂ්ණ පැත්තක් මේ පොඩි විගල පොඩි විගල තරු ගාලේන ඔය මේ කතනේ ලොකු කැලෑවක් තියෙන නාහුගල කැලෑව ඒ පැත්තේ තියෙන්නේ. ඒක පොඩි විගල ඊළඟට තරු ගාලේන ආරන්නේ මේ ඒ ආරන්නේ තියෙනවා. ඒක දිමුලාගල ඒකේ සාභාවිකව ජලයේ පීඩක පෑන් පොකුරු තියෙනවා. ඒ පෑන් පොකුරු වල ජලය හරියට උෂ්ණ කලාප වුණාට හීතරයි. ඒ වගේ අනුතත්ත විලේ ජලය හීතර නිසා මහලු එදිගෝ වගේ සත්තු මේක නැහැ. උන්ට ඉන්න පුළුවන් වාතාවරණය උෂ්ණත්වය නැහැ. දැන් පහුගිය කාලේ දේශගුණිකව ජල බෝඩි තියෙන අතිවිච වෙනස්කමක් නිසා තල්මසු වෙරළ ගන්න පටන් ගත්තා. ඒක උනාගේ එම හේතුවක්. තල්මසු වෙරළ ආවේ ඒ වගේ ජල බෝඩි භූගෝලයේ ජල බෝඩේ වායු බෝඩේ භූගෝලීය වෙනස්කම් ඇති වෙනවා. වායු බෝඩීය වෙනස්කම් ඇති වුණාම කුණාටු වගේ ඇති වෙනවා. භූගෝලීය වෙනස්කම් ඇති වෙනවා මොකද භූමිකම්ප වගේ දේවල් බලනවා. ජල බෝඩීය වෙනස්කම් ඇති වුණාම ජලය ඇසුරු කරගෙන ඉන්න සත්තු හඳු පිටින් බැහැනවා. එක්කෝ ඒ සත්තු නොයේ පිළි වෙනස්කම් වලට බලපානවා. තල්මසු කවදාවත් ගොඩ මොදට එන්නේ නැහැ. නමුත් ගොඩ මොදට ආවේ ඒ වගේ ජල බෝඩීය ඇතුළත යම්කිසි ඉවසන්න බැරි වෙනස්කමක් නිසායි. පිළිවෙත ඒ වගේ බැලුවෙන් පස්සේ මේ විදිහට මේ අනුතත්ත විලේ ජලය බොහොම සීතලයි. ඒකෝට ඒ සීතල නිසා ඉදිරියෝ මහලු වගේ සත්තු මේකේ ඇඳෙන්න බෑ. අනුතත්ත විලේ දොරටු හතරක් තියෙනවා තොටුපළවල්. සීය මුඛ, වෘෂභ මුඛ, අශ්ව මුඛ ආදී වශයෙන් ඊළඟට මේ වෘෂභ නාථාත්‍ය මුඛ. හස්ති පැන්පාසු වෙනද
වෘෂභයෙන් ආජානීය වෘෂභයෙන් පැන් පහසු වෙන තැන, ආජානීය සිංහයන් පැන් පහසු වෙන තැන, ඒ වගේ මේ විදිහට ආජානීය මේ වෘෂභයන් විශේෂ සත්තු වර්ග හතරක්නේ. තිංගමුඛ, සිංහය, හත්තිමුඛ, ඇට්ටු, ඊළඟට වෘෂභමුඛ, මේ ගවය, මේ අශ්වමුඛ, ආජානීය අශ්වය. ඉතින් ඒ සත්තු ඇවිල්ලා පැන් පහසු වෙන තැන තියෙනවා. ඊට අමතරව පස්සේ බුදුරජාණන් වහන්සේලා, බුදු පියාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, ඍෂිවරුන් වහන්සේලා ඒ ඔක්කොම පැන් පහසු වෙන තැන තියෙනවා. බුදුරජාණන් වහන්සේලා බඩේ රුජාව හටගත් වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ විරොකට සුමන ආමුදුර උන්වහන්සේ අවුරුදු 7යි. 7 වුණාට රහත් භාවයට පත් වෙච්ච උත්තරේ, රහත් වෙච්ච උත්තරේ. ලොකුම ආමුදුර මේක දන්නේ නැහැ. මේ ආමුදුර රහත් කියලා දන්නේ නැහැ. කණෙන් අදිනවා, මොන ආලෙන් අදිනවා. ඔය වගේ විහිළු කවර කරන පොඩි ළමයින්ට විහිළු කරනවානේ. මේ ආමුදුර විහිළු කවර කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේක හොඳ දෙයක් නෙවෙයි කියලා. උන්වහන්සේ රහතන් වහන්සේලා නම. ඉතින් අර වගේ ඒක ගැන නොදන්න ආමුදුර මේ පොඩි හතරට විහිළු කරනවා. බුදුහාමුදුර දන්නවා මෙයා විහිළු කරන්න ඕන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ සුමන ආමුදුරන්ට කාටද අනුතත්ත මිලින් පැන් ටිකක් කියන්න පුළුවන්. මේ අභියෝගේ බාර ගන්න සුමන ආමුදුර. බාරගෙන උන්වහන්සේ එවිදියෙන් අනුතත්ත මිලට වැඩලා අනුතත්ත මිලේ පැන් ගෙනල්ලා බුදුහාමුදුරට පිළිගන්නවා. අනුතත්ත මිලේ ජලය ඖෂධීය ජලයක්. බුදුරජාණන් වහන්සේගේ කුසෙන් තිබිච්ච අමාරුව වඩ රුජාවේකින් නිමවටපත් වෙනවා. එදා ඉඳලා උන්වහන්සේලා කිසි කෙනෙක් විහිළු කරේ නැහැ. කිසි කෙනෙක් උන්වහන්සේලා අනුවශ්‍ය විහිළු කරේ නැහැ. මොකද අනිත් හාමුදුරු දැනගත්තා මේ කොටේ උනන්ට උන්වහන්සේගේ තියෙන සුවිශේෂ හැකියාව තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේලාට අවශ්‍යතාවය තිබුණා ඒක අනිත් අයට දැනුවත් කරන්න. ඒ අනුව පිළිතුරේ අනුතත්ත විල පිළිබඳව සඳහන් කරනකොට ඒ විදිහට ඒ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ වගේ තරක් ඇයි තෝරගත්තේ? අනුතත්ත විලේ ගාථාවල 500ක් පටන් ගන්නවා. ඒ වගේම මේ ගංගාවල් මුළු ඉන්දියාව පුරාම ගලාගෙන යනවා. ප්‍රධාන ගංගාවල් දෙකයි. ගංගා නංගල. යමුනා නදී. පූජනීය ගංගාවල් දෙකක් තියෙනවා. ගංගා නංගල, යමුනා නදී. මේ දෙක එකට එකතු වෙනවා. එකතු වෙන්නේ හරිද්වාර වලදී. හරිද්වාර වලදී එකතු වුණාම හින්දුවෝ මිනිස්සු මේ මෙතේ කියලා නානවා. නාන්නේ ලොකු විශ්වාසයක් ඇතුව සුද්ධ වූ ජලය. නාන විතරක් නෙවෙයි නාලා. බැලන අපිට ගෙදර ගෙනියනවා. එච්චර මේ ජලය ගැන විශ්වාසයි. දෙවි දිව්‍ය ලෝකීය එනවා කියන තමයි. ජාත්ම දීපේන රේකීව යන් මොකද සසලක් කළා. ආදි වශයෙන් මේ විදිහට හරියට මේ චන්ද්‍රයාගේ කලාතුම ආදී වශයෙන් මොහොමද තියෙනවා. ඒ වගේ මේ ආස් ගංගාව දීප්‍ය ලෝකයේ තමයි මේ ගංග මේ ලෝකෙට එන්නේ කියලා. ඒ තරම් විශ්වාසයක් තියෙනවා. ಭಾರತೀಯ රසියන්ගේ. ඒතර පිළිතුරේ ගංගා සහ යමුනා නදී දෙක මුළු ඉන්දියාවම සස්ත්‍රීකවට පත් කරනවා. ගංගා යමුනා අතිරෝධී සරබුමයි ආදී ගංගාවල් ගැන අපි අහලා තියෙනවා. දකුණු ඉන්දියාවට එනකොට කාවේරි ගඟ, ඊළඟ ගෝදාවරි ගඟ ගැන අපි අහලා තියෙනවා. ඊළඟ හිමාලයට සම්බන්ධ ගඟ තමයි බ්‍රහ්මපුත්‍රා නදිය. බ්‍රහ්මපුත්‍රා නදිය ගැන අහලා තියෙනවා. එතකොට මේවා හිමාලය අසුරු කරගෙන විශාල ගංගාවල් ප්‍රමාණයක් අඳුරේ ගලවලා මුළු ඉන්දියාව පොළවම සරුසාර භූමියක් වඩපත් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සබමින් මේ කටන පින්කමෙන් ඒ මූණවල තියෙනවා. කටන පින්කම පිළිවෙතනේ මේ වගේ ස්ථානයක වැඩ ඉඳලා දේශනා කරන්න හේතුව තමයි
පින්නතුනේ කටින පින්කම කියන එක කටිනට පරිකාර කටින පින්කම අටදරිකල පූජාව ආවාස පූජාව බුද්ධ ලෝක මහා සංඝරත්නයේ දල්පන පූජා කිරීම වැසිකිලි සාන්තුව පූජා කිරීම ධර්මයේ පොත්පත් වල ලියවීම බුද්ධ ප්‍රතිමා වාචන නිර්මාණය කරලා පූජා කිරීම මේ අට මහා කුසල කියලා මේවට කියන්නේ ශාසනයේ පැවැත්මට ඍජුවම මේවා උපකාරී වෙන නිසා. ඒතර පිළිවෙලේ කටින පින්කමෙන්නේ කටින පින්කම පිළිබඳව මේ හිමාලය පර්වතය අසුරු කරන්නේ පච්චේ සමත ප්‍රකාශයේදී හිමවන්තව බබ්බක විශේෂයෙන් අනිමුරිසුදුමාගේ වාහන දීනේ එළවාසනේ මේ දීනේ සාකේ දලවලට විවාහ කළ දුන්නාට පස්සේ කාලසිටු පුත්‍රයාගේ සිටු වරයාගේ පුත්‍රයාට එයාගේ තියෙන පච්චේ සමත ප්‍රකාශයේදී හිමවන්තව මේ පුජ්‍යලෝ මේ වගේ ශ්‍රද්ධාවන්තයි කොහේ හිටියත් බුදුහාමුදුරුවෝ නිවුණට පේනවා. හරියට හිමාලය වගේ. හිමාලය පර්වත කොච්චර ඈතින් තිබුණත් අපේ ඇහැර කැපිලා පේනවා වගේ. ඒ කතාවේම තියෙන්නේ. ඒතර පිළිදෙන ඔය වගේ මේ හිමාලය වගේම මේ කටර පින්කම මුළු ශාසනයම පෝෂණය කරන පින්කමයි. දැන් මුළු ඉන්දියාවම පෝෂණය කරන්නේ හිමාලයේනේ. හිමාලයේ මේක දේශනා කිරීමෙන් සංකේතවත් කරන්නේ මේ කටින මහා බෝධිසත්වය මුළු සම්බුද්ධ ශාසනයම රකින්න පෝෂණය කරන ආරක්ෂා කරන ශාස්ත්‍රීයත්වයට පත් කරන එකම. භික්ෂුන් වහන්සේලාට අවුරුද්දකට වතාවක් සිවුරු පිරිසර වස්සවාසික ජීවන ලැබෙන්නේ. උන්වහන්සේට අවුරුද්දකට වතාවක් වේදේ ටික ලැබෙන්නේ. ඒ වගේම අතිරේක වශයෙන් අනිත් කාලවල ලැබෙන බව ඇත්ත. නමුත් අවුරුද්දකට තැහෙන්නේ පංච රත්නයන් ඉදිර පොස්සේ ලැබෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂක උපකරණ. ඒ වගේම ඉස්සර දැන් තෙල් ගුල සහ තෙල් පහන් ආදී දුන්න දැන් නම් විදුලි සහ විදුලි පහන් ඒ විදුලි උපකරණ පූජා කරනවා. ඒතර ඒ විදිහට ඔක්කොම දේවල් ලැබෙන්නේ කටන තිකවත් එක්කයි. අන්සර පෝෂණය වෙනවා. භික්ෂුන් වහන්සේලා පෝෂණය වෙනවා. ශාසනය පෝෂණය වෙනවා. මේ කටන තිකව පෙරදරි කරගෙන. පන්සල් ගුණ ටිකක් ගන්න, තීර්ථ ටිකක් ගන්න, අතුමතු ගන්න, සුද්ධ කරන්නේ, හොදන්නේ, කැඩිච්ච පිටිච්ච හදන්නේ, අලුතෙන් අඩුපාඩු සම්පූර්ණ කරන්නේ කටන පින්කම ඉලක්ක කරගෙනයි. ඒ නිසා කටන පින්කම ශාසනය පෝෂණය කරනවා. හිමාලය යෙන් පහළ වෙනව ගංගාවල් මුළු ඉන්දියාවම පෝෂණය කරනවා. ඒ වගේම හිමාලය වැඩ ඉඳගෙන කරපු මේ දේශනාවේ පිළිතුරේ මුළු ශාසනයම පෝෂණය වෙන පින්කම තමයි කටින පූජෝත්සවය. එච්චර විතරක් නෙවෙයි. මම මුලින්ම කිව්ව පිළිතුරේ මේක ශිවපිරි සිටියලවත් මහරහතන් වහන්සේලා 500 නම පසුබිම් කරගෙන දේශනා කරන්නේ. නාගිත හාමුදුරුවෝ තමයි මේ දේශනාව පවත්වන්නේ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ලබාගෙන. ඒතර ඒකෙන් පිළිතුරේ මේ ශිවපිරි සිටියලවත් මහරහතන් වහන්සේලා දැන් පිළිතුරේ අපිට වෙලා තියෙන්නේ අද මේ ලොකු සමහර කොටස් ඉන්නෝනේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය විකෘත කරන දේශනා කරන අය YouTube එක කරා විතරක් නෙවෙයි නැතුව කොයි ධර්මයේ ඔබයි ගියේ ඒක නෙවෙයි ප්‍රහතුන් ඇදිම ගෝස්සේ හරි ඔය වගේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණයි කියලා හරි ඔය වගේ වැරදි අදහස් කියේ ධර්මයේ වැරදි විදිහට අර්ථකථනය කරන්නේ ශිවුරු පොරවාගත්ත විශ්වනාසරයි වශයෙන් පිණි ඉන්නවා. ඉතින් සමහර වෙලාවට මොකක්ද මේ කටේ තියෙන වැරද්ද? මේකේ දේශනාවල තියෙන වැරද්ද මොකක්ද? වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි අර්ථ ධර්ම නිරුක්තිය ගන්නකම. යෝ නිරුක්තිං පජානාති ජානාති පිටකත්ය. පදේ විකම්පීය වනේ අන්තකටෝයි. යම් කෙනෙක් භාෂාව දන්නේ නැතුව ධර්මයේ විග්‍රහ කරන්න ගියා හැම පදයක්ම වරද්දනවා. හරියට ස්පේනේදී අලියෙක් ඇතේ කැලෑවේ යනකොට ගස්වල ගල්වල මුල්වල හැමතැනම හැප්පෙනවා වගේ. භාෂාව දන්නේ නැති කෙනා මේක කරන්න ගියාම ධර්මයේ දේශනා කරන්න ගියාම
භාෂාවේ වචන අරගෙන ඒවට නියම අර්ථය දෙන්නේ නැතුව වැරදි අර්ථ කථන කරනවා. ඔන්නොතර තමයි ධර්ම විකෘති කිරීම සිද්ධ වෙන්නේ. මේ අය ඔක්කොම සාම්ප්‍රදායික ක්‍රමයට ආවොනේ. මේ ඔක්කොම අතරමැදින් මැදි වයස වලටපත් වෙලා ශාස්ත්‍රීය ආපු අය. ඒ දන්නේ නැහැ භාෂාව. ඉගෙනගෙන නැහැ. ගුරු අසුරක් සම්මාලලා නැහැ. මේ වගේ මොළේ කරලා ඒව පිළිබඳ අවබෝධයක් නැහැ. හැම දෙයකටම භාෂාවක් තියෙනවා. යාන්ත්‍රික විද්‍යාව සඳහන් කරනකොට ඒකට භාෂාවක් තියෙනවා. ඒ වගේම මෝටර කාර්මික විද්‍යාවට භාෂාවක් තියෙනවා. ඒ මෝටර එකේ තියෙන හැම ඇතුලේ තියෙන හැම කොටහකටම කියන භාෂාවක් තියෙනවා. ඉංජිනේරු විද්‍යාවේ හැම කොටහකටම කියන භාෂාවක් තියෙනවා. මේ හැම දෙයකටම භාෂාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරපු එකට භාෂාවක් තිබුණා. ඒ භාෂාව තමයි පාලි භාෂාව, මගධ භාෂාව, පෙළබස කියලා කියන්නේ. ඒ පෙළබස දන්නේ නැතුව මේ ධර්මයේ පරිහරණය කරන්න යාමේ අනතුර තමයි මේ ධර්මයේ විකෘත කිරීම. ඒ නිසා අර්ථ ධර්ම නිරුක්තිය දැනගන්න ඕන. නිරුක්තිය කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා වූ භාෂාව දැන. දැන් මේ පිටුතුන් පද දන්නවා. අර්ථ දන්නේ. මේ පිටුතුන් පද දන්නේ. විශ්වභාගවා හොඳට පද දන්නවා. සම්මා සම්බුද්ධ විද්‍යාවන සම්පන්න කල්පීමත් කුසලේ ඥානත සම්තන් පද දන්නවා. යානි භූතාන සමාගත පද දන්නවා. අර්ථ දන්නේ. ඒක තමයි සමහර කොටස් ඉන්නවා පද දන්නවා අර්ථ දන්නේ. සමහර අර්ථය දන්නවා පදේ දන්නේ නැහැ. ඒක පද දන්නේ නැතුව අර්ථ දන්නේ. පද දන්නවා අර්ථය දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? පදයක් අරගෙන එයා හිතන අර්ථය ආරෝපණය කරනවා. එයා හිතන නිසා සමාජයේ ලේසියෙන්ම අවබෝධ කරගන්න පුළුවන් අර්ථයක් දෙන්න. සමාජයේ වැඩිපුරම ජනප්‍රිය වෙන්න පුළුවන් අර්ථයක් දෙන්න. අන්න ධර්ම විකෘත කරනවා. ඒ පදයේ නියම අර්ථය මතු කරන්නේ නැතුව ඒ පදයෙන් වෙන වැරදි අර්ථ මතු කරන සමාජගත කරනවා. ඔතන තමයි ධර්ම විකෘත කරන්නේ. ඒ කරන්නේ මොලේ කරපදක් නැති අතරමැදින් මේකට වෙදිලා මේක කලම්බන අයයි. ඒක නිසා පිළිතුරු සිව්පිලිසිපියාවත් මහරහතන් වහන්සේලාගේ වටිනකම උන්වහන්සේලා මේවා විකෘත කරන්නේ නැහැ. උන්වහන්සේලා දන්නවා මේකේ නියම අර්ථය මේකයි කියලා. ඒකයි නිරුක්ති කියලා කියන්නේ. පිළිතුරීම නිසා ඊළඟට මේ පින්වත් පිරිස ඒ නාමික හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ අනුදැනීම අනුව බලන උන්වහන්සේලා කීයද බුදුහාමුදුරුවෝ ශ්‍රී පාද නමස්කාර කරලා අවසර අරගෙන කටිනානි සංස දේශනාව කරනවා. ඒ කටිනානි සංස දේශනාවේ පිළිතුරේ අටිර දානං දත්වාන සංගේ ගුණ වරුද්දේ ඒතෝ තීසේ මහා කප්පේ නාවිජානාමි දුක්ගති. ඒකේ දක්වන ප්‍රධාන මානසිකය තමයි කල්ප 30කින්ම අපායකට ගියේ නැහැ කියන එක. නරක ආදියට ගියේ නැහැ කියන එක. අපිට බය හතරක් තියෙනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය. අපි වරද කරාම අවදෝ වෙන කවුරු දන්නේ නැති වුණත් තමන්ගේ හිත දන්නවා. ඒක තමන්ගේ හිත තමන්ට දොස් කියනවා. මේ කරපු වැරද්ද. පරානුවාදයේ බය කියන්නේ අපි වරද කරාම සමාජයේ මේක දැනගත්තොත් සමාජයෙන් තමන්ට දෙන්නක් පාස් වෙනවා. පරානුවාද බය. දණ්ඩ බය කියන්නේ මේක ඊළඟට මේක නීත්‍යානුකූලව මේක ප්‍රකට වුණොත් තේම ඒකට දෙන ගනුවමක් තියෙනවා. ඒ හැම අවස්ථාවකම සල්ලි වලින් හරි මොනවා හරි බලවලින් මේ අටපර කරගත්ත දුගති බය මරණයෙන් පස්සේ අපායට ගිහින් උපදින්න පුළුවන් කියන බය එතන බලපානවා. ඒතකොට මේ විදිහට මේ සියලුම බය දුරු කරන්නට හේතු වෙන පින්කමක් තමයි කටින මහා කෝටිවස්තුවේ. ඒ නිසා අපේ ජීවිතයේ යම් කිසි කෙනෙක් මේවට දායකත්වයේ දරනවා නම් මේවට මඟ පෙන්වීමක් කරනවා නම් මේවට සහයෝගයක් දෙනවා නම් මේවට අනුග්‍රහයක් දක්වනවා නම් පිළිතුරේ එබඳු පිළිතුරු තමන්ගේ ජීවිතය හොඳ පැත්තට අරගෙන ගමන් කරන පිරිසක්. ඒ සුගතියෙන් සුගතියට
යන්නට පෙළ ගැහෙන පිරිසක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මෙවර රටින පූජ්‍යෝත්සවයේ පිළිමව සඳහන් කරනකොට විශේෂයෙන් අපේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක අපේ වේදිකාර වේදිකාරාමාධිපති මහරගම ශාසනික මණ්ඩල ගරු ලේකකාධිකාරී ඒ වගේම ගම්කොඩ රේවත රාජ්‍ය විද්‍යාලයේ ඉඳපු විද්‍යාල්පයි පතින් වහන්සේ වූ ඒ වගේම වේදිකාර වේදිකාරාමාධිපති අපේ මහා අමරපුර ශ්‍රී ධර්මරක්ෂක දේකායේ ලේකාධිකාරී දුරිය බොහෝවන අපේ නායක හඳුරන වහන්සේ විශේෂයෙන් සඳහන් කරන්න යෙදුන දායකත්වයේ ඉසුර උදයන්ක දික්කුබර මහත්මයාණන් විදේශයේ ඉඳගෙන එන්න බැහැ වසංගත රෝගී තත්ත්වයන් නිසා ඒ වගේම සිරිසේන දික්කුබර මයා ආදරණීය ඒ පියාණන් ස්වර්ණ දික්කුබර මහත්මිය මෑණිය අපේ නායක හඳුරන වහන්සේගේ නංගිගේ ඒ පුතාලාදී වශයෙන් ඒ කෝසල දික්කුබර මිය සහෝදරිය ඒ වගේම කැනඩාවේ ආචාර්ය ගම්ගොඩවිල චන්දිම ඒ සහෝදරය ඒ වගේම ඩුබායි වල නුවන් දික්කුබර මහත්මයා ඕස්ට්‍රේලියාවේ වාසය කරන බුද්ධික මහතා ඇතුළු පින්තුන්ගේ දායකත්වයේ මේවර පින්කම කිසි අඩුපාඩුවක් නැතුව සිද්ධ වුණා. අරමුණු වශයෙන් අපවත් නාහිමියන් පින්දීම ඒ වගේම මේ මවගේ මව්පිය දෙපළට දෙදෙනාට පින් අනුමෝදන් කිරීම පියාගේ මව්පිය දෙදෙනාට පින්දීම මේගේ සියලු ඥාතීන්ට පින්දීම මේගේ දායකවන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම දෙමව්පියන්ට සහ සහෝදරියන්ට ආශිර්වාද කිරීම විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා කටන පින්කම සාර්ථක කර ගැනීමට සහභාගී වූ අනුග්‍රහය දක්වෝ කොටම මේ ආශිර්වාද කිරීමත් පෙරදරි කරගෙන මේ පින්කම ආරම්භ සඳහන් කර විදිහට නාගදාපදානයේදී දේ භවයේ උපපත්‍යාමි දේ කුලයේ උපපත්‍යාමි භව දෙක දේවී වාපිත මානුෂ දිව්‍ය භවය මනුෂ්‍ය භවය ඒ වගේම දේ කුලයේ උපපත්‍යාමි කත්තිය භවි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය බ්‍රාහ්මණාදී කුල දෙකෙන් එකක ඒ උපත්ති ලැබීම ඒ වගේම යත්තූපපත්‍යාමි යම් තැනක ඉපදුනා නම් ලැබීත්වා සබ්බ සම්පදන් සියලු සම්පත් ලැබුවා. ඒ වගේ මේ විදිහට මේ කටිනානිසංස පිළිබඳව නාගිත හාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මේ පිළිතුරු ඒ උතුම් කටිනානිසංස ලබන පිරිසක් වශයෙන් අද දවසේ විශේෂයෙන්ම විදේශයේ ඉඳගෙන මේ උතුම් පින්කමට දායකත්වයෙන් දරන පින්තුන් බලාපොරොත්තු වෙන විදිහට අපවත් වූ නාහිමියන්ට විශේෂයෙන් උන්වහන්සේගේ පින්කම අදට යොදාගෙන තිබුණේ. ඉතින් මේ වසංගත ආදී රෝග නිසා ඒක පහුවෙලා පින්කමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අපවත් නායක හාමුදුරන් වහන්සේට මේ උතුම් කුසල වල බලේ උන්වහන්සේ පතන්න බෝධියකින් අමා මහ නිවන් දකින්නටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආදරණීය අම්මගේ දෙමෝපිය දෙදෙනාට සහ පියාගේ දෙමෝපිය දෙදෙනාට මේකේ සියලු ඥාතීන්ට මේකේ දායක කාර්යකාරීන්ට මේ පින් ලැබේවා. පරලෝකයේ වශයෙන් සුඛී සුවපත් භාවයටපත් වේවා. දෙව් මිනිසක සාන්ත නිවනින් සනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඊයගේ දෙමෝපියන්ට සහ සහෝදරියන්ට මේ උතුම් පින් ආශිර්වාදයෙන් බවට පත් වෙලා ඒ අයට ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී සුව සම්පත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. විහාරස්ථානයේ වැඩ සිට ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අපේ නායක හඳුරන වහන්සේ අතුරු හඳුරන වහන්සේ ඔක්කොටම තුනුරුවන්ගේ සරණින් නිදුක් වේවා නිරෝගී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කටන පින්කමට සාර්ථක කර ගැනීමට සහයෝගය අනුග්‍රහය දක්වා ඔක්කොටම නිදුක් නිරෝගී වේවා. විශේෂයෙන් මේ කටන පින්කමක් සිදු කරනකොට ඒවට දානීය වශයෙන් ඒ වගේ පොද පරිස්කාර ආදී වශයෙන් පරිවාර පරිස්කාර ආදී වශයෙන් කටන ජීවෝරි වශයෙන් නොයෙක් විදිහට සහයෝගය දක්වන ඔක්කොටම අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ආනිසංස ඒකාකාරීවම ලැබිලා ඒ ඔක්කොටම නිදුක් නිරෝගී වේවා කියලායි ඔක්කොටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. විශේෂයෙන් මිරියානි ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ කවදාද පින්නතුන් බොහොම ශ්‍රද්ධාවයි මේ කටයුතු කරනකොට හරීම පිළිවෙලකට අපේ විශේෂයෙන් අපේ නායක හඳුරන වහන්සේ විහාර විවේකාරාමාධිපති අපේ ලේකම් හඳුරන වහන්සේ මේවට ඉතාමත්ම කළ බලපොරොත්තු ඉතාමත් හොඳට තියෙනවා. දායක පින්නතුන් රූපනා කොටස් බාර දීලා
අවශ්‍ය විදිහට සියලු කටයුතු සංවිධානය කරලා මහා සංඝරත්නය වුණාදී ලබාගෙන මේ කටයුතු ඉතාමත් හොඳට උන්වහන්සේගේ අනුශාසනා පරිදි සිද්ධ කරලා අද ලබාගත් කුසලය මේ පිළිතුරු විදේශයේ වාසය කරන පිරිමුතුන් ඇතුළු මේ පිළිතුරු ඇතුළේ අපි ඔක්කොටම අපවත් ඉවදාන නායකයන් වහන්සේ ඇතුළු සියලු ඥාති මිත්‍රාදී මව්දෙමෝපිය සහ ඔක්කොටම මේ කුසල ඒකාකාරීව පිළිතලා මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පරලොව වශයෙන් දෙවො මිනිස්සුන්ට වේවා සංසාරික වශයෙන් අමා මහ නිවන් දකින්නට මේ කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් අනුදෙනා පොඩි කල්පනා කරන්න අද දවසේ අද උදේ කටින චීවර පින්කම් කටේ ඒ වගේ පවත්වන ඒ වගේ මේ පින්කමට නොයෙක් විදිහට සහයෝගී සම්බන්ධය ඇවිල්ලා කියලා කතා කරලා කාලයේ ශ්‍රමය වැය කරලා මේල මුදල් වැය කරලා නොයෙක් විදිහට උදව් කරපු විදේශේ වාසය කරන අපේ නායක හඳුනනහාසේගේ ඒ ආදරණීය සහෝදර සහෝදරියගේ පුතුණුවන් ඇතුළු ඒ මව්දෙමෝපිය ආදී පිරිතුන් ඔක්කොටම ඒ ඇගේ නමින් වෙන්න කොසිට සියලු ඥාතීන්ට ඒ වගේ විහාරස්ථානයේ නමින් වෙන්න කොසිට සියලු දායක කාරක ආදී පිරිතුන්ට ඒ වගේ විශේෂයෙන් අපේ අපවත් ඉවදාල නිර්යාණ විවේකාරාමත් වැඩවිසු අපේ නායක ආදරණාංශය ඇතුළු ඒ වගේ දැන් මේ කටයුතු ඔක්කොම කටයුතු කරන අපේ මෙහි ලේකම් ආදරණාංශය ඇතුළු මේ අනිත් ආදරණාංශල ඔක්කොටම අපි ඔක්කොටම මේ කුසල බලයේ මේ විදිහට පංච සීලෙ පිළිදලා බුද්ධ පූජා බෝධි පූජා කටින පූජා පවත්වලා මේ විලයි දහම් පටු ආදී පූජා කරලා ලබාගත් සියලු කුසලයන්ගේ බලයේ දෙව් මිනිස් ප්‍රසාද නිවන් සබම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීම ආදී වශයෙන් ලබාගත් සියලුම කුසලයන්ගේ බලයෙන් අපි හැමතෙම සාන්ත වූ නිවන් සුවයම අත්පත් වේවා.